අද අපිට කතා කරන්න තියෙන ස්වභාවික ආපදා කියන කොටස ස්වභාවික ආපදා කියන පාඩම 18 වෙනි පාඩම තව එක පාඩමයි අපිට කරන්න තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ. ඔයගොල්ලන් සමහරවිට ඔළුවේ යම් කිසි චිත්‍රයක් ඇති මොකද්ද ස්වභාවික ආපදාවක් කියන්නේ කියලා. අපි බලමු මොකද්ද ඇත්තටම ස්වභාවික ආපදාවක් කියන්නේ කියලා. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හටගන්නා ස්වභාවික ක්‍රියාවලියකින් මිනිසාටත් සතුන්ට හා දේපල වලට හානි සිදුවීම තමයි ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ. මේ ස්වභාවික ආපදා සිදු වෙන්නේ මිනිහාගේ මැදිහත් වීමකින් තොරව. උදාහරණයක් සුලිසුලඟක් නැත්නම් මහා වැස්සක් ඇවිල්ලා ගම් වතුරක් ගලන එක. මිනිහා කරන දෙයක් නෑ එතන. අන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව වෙලා ඒකයි ස්වභාවික කියලා කියන්නේ. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව මිනිසා මැදිහත් වෙනවා නම් કૃතිම ආපදාවක්නේ. හරි. යුද්ධයක් කියන්නේ કૃතිම ආපදාවක්. හැබැයි මේ වගේ ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ මිනිසාගේ කිසිම මැදිහත් වීමක් නැතුව හටගන්න දෙයක්. ඒ හටගන්න දේ මිනිසාට සතුන්ට සහ දේපල වලට හානි සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ආපදාවකට තමයි අපි කියන්නේ ස්වභාවික ආපදා කියලා. ලියා ගන්නකො පුතේ ඔක. ඊට වෙලා හරි කියන්නේ හරිනම්. ඉතින් ප්‍රශ්නයක් ආවොත් ස්වභාවික ආපදාවක් යනු කියලා ඔයගොල්ලන්ට ඔළුවේ තියෙන්න ඕනි. ස්වභාවිකයි ආපදායි දෙක වෙන් කරගන්න. ස්වභාවික කියන්නේ මිනිසාගේ මැදිහත් වීමක් නැහැ. ආපදාවක් කියන්නේ මිනිසාට සතුන්ට දේපල වලට හානියක් වෙන දෙයක තමයි ආපදාවක් කියලා කියන්නේ. හරි සර්. හරිනේ. හරි. ඊගාට ශ්‍රී ලංකාවට බලපාන ස්වභාවික ආපදාවන් කියලා අපිට මෙතෙන්දි දීලා තියෙනවා. හැබැයි මේකේ තියෙන හැම ආපදාවක්ම ශ්‍රී ලංකාවට බලපානවද කියලා පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ ආපදාවන් හතර තමයි සුලිසුලම්, භූමිකම්පා, සුනාමි සහ ලැව්ගිනි කියලා කියන්නේ. ඔක ටියුට් එකේ දාගන්න. භූමිකම්පාවන් නම් කම්පා නම් අපිට ආපදාවක් වෙන තත්ත්වයට තමයි ඇවිල්ලා නැහැ. සුළුසුළු භූමිකම්පා තමයි ඇති වෙලා තියෙන්නේ. හැබැයි සුලිසුලම්, සුනාමි, ලැව්ගිනි වලින් අපි බැට කාලා තියෙනවා. අපේ ජීවිත දහස් ගණන්, ලක්ෂ ගණන් නැති වුණු අවස්ථා තියෙනවා. ඒ අනිත් ස්වභාවික ආපදා වලින් භූමිකම්පා වලින් නම් තාම අපිට එක ජීවිතයක්වත් අහිම වෙලා නැහැ. අනේ අපි මේ හතර ගැන එකිනෙකක් ගැන කතා කරනවා. හරි සුලිසුලම් ගැන කතා කරනවා, භූමිකම්පා ගැන කතා කරනවා. ඊගාට සුනාමි, ලැව්ගිනි මේවා ගැන වෙනම මේවා කතා කරනවා පාඩමේ. ඊට පස්සේ ඒ ආපදා කොහොමද කළමනාකරණය කරගන්නේ? ආපදාවක් වෙන එක නවත්තන්න හරි අමාරුයි. සුලිසුලඟක් ඇති වෙන එක නවත්තන්න බෑ අපිට. භූමිකම්පාවක් ඇති වෙන එක අපිට නවත්තන්න බෑ. සුනාමි, ලැව්ගිනි මේවා ඇති වෙන ඒවා අපිට නවත්තන්න බෑ. ආපදාවක් වුණාට පස්සේ ඒක පාලනය කරගන්න පුළුවන්. අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒකෙන් පස්සේ වෙන හානිය අවම කරලා පුළුවන් තරම් කළමනාකරණය කර ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියලා එකක් තියෙනවා ලංකාවේ. ආපදාවක් වුණාම ඒක කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. අපි බලමු එකිනෙකක් කොහොමද මේ ආපදාවන් ඇති වෙන්නේ. හරි. ඒ ගැන දැනගත් වීම ඉතාමත් වැදගත්. අපි මේ ආපදා ගැන කතා කරනකොට පළවෙනියට සුලිසුලම්. සුලිසුලම් කියන්නේ මොනවාද? සුලිසුලම් ඇතිවන්නේ විවිධ හේතුන් හින්දා
පෘථිවි පෘෂ්ඨයට ආසන්නයේ වායුගෝලයේ ඇතැම් ස්ථානවල වායු පීඩනය අඩු වී අඩු පීඩන ප්‍රදේශ හට ගන්නවා. හරි. සමහර වෙලාවට දැන් අපි දන්නවා ඔය සංවහන වාත ධාරා මතක ඇති සමහර වෙලාවට 8 වසරේදී එහෙම ඉගෙන ගත්තා. පෘථිවියේ කියන්නේ ඕනිම තැනක රත් වුනහම ඒ හැවට තියෙන වාත ධාරා ටික ඉහළට යනවා. වාතය රත් වුනහම ඉහළට යන එක තමයි වෙන්නේ. එතකොට ඒ හරිය තිබ්බ වාත ප්‍රමාණය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. වාතය අඩු වෙනවා කියන්නේ පීඩනය අඩු වෙනවා. දැන් ටයර් එක හුලං අඩු වෙනකොට ටයර් එකේ පීඩනය අඩු වෙනවනේ. හරි. කවුද මේ ගරුක සංදීප් කියන්නේ? දන්නෙත් නෑ මේ නම. අපරකින්න පුතා. මේ ගරුක කියන්නේ කවුද? ගරුක සංදීප්. කවුද ගරුක සංදීප් කියන්නේ? ඈ? කවුද පුතා මේ ගරුක සංදීප් කියන්නේ? දැන් ආයෙ අහන්නේ මේක රිමූව් කරලා දානවා මිසක් ඈ. කැමරාවත් ඔන් කරගෙන. ඉක්මනට කියන්නේ අපිට පරක් වෙනවා ගරුක සංදීප් කියන්නේ කවුද? පන්තියෙන් අයින් කරන්න වෙනව නැත්තම්. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලන්ගේ කවුරු හරි යාළුවෙක්ද නැත්තම් අයියා අක්කා කෙනෙක්ගේ නමක්ද? පහන්. පහන්. හරි. අපි කරගෙන ගිය විදිහට අනේ ළමයි වෙන නම් වලින් එන්න එපා. අපේ වෙලාව අපරාධනේ. අනිත් ළමයි බලා ඉන්නවනේ. හරි. විවිධ හේතුන් නිසා පෘථිවි පෘෂ්ඨයට ආසන්නයේ තියෙන වායුගෝලයේ ඇතැම් ස්ථානවල පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ වායුව ටික ඉවත් වෙලා ගියහම ඒ හැටි පීඩනය අඩු වෙනවා. මෙන්න මේ අඩු පීඩන ප්‍රදේශයෙන්ද තමයි සුලිසුලන් ඇති වෙන්නේ. හරි. මේ ප්‍රදේශය තුල පීඩනය අඩු වෙලා මේ අඩු වෙන පටන් ගත්තට පස්සේ වේගයෙන් පීඩනය අඩු වෙනවා. හරි. පීඩනය අඩු වුණාට තවත් අඩු වුණාට පස්සේ අපි එතනට කියනවා පීඩන අවපාතයක් ඇති වෙලා කියලා. හරි. ඒක තව තවත් වර්ධනය වෙලා සුලිසුලඟක් බවට පත් වෙනවා. ඒතකොට ඉස්සෙල්ලාම හැදෙන්නේ අඩු පීඩන ප්‍රදේශයක් හැදෙනවා. ඒක සාමාන්‍ය වායුගෝලයේ ඇති වෙන්න පුළුවන් හැමතැනම වගේ පොඩ්ඩක් අඩු පීඩන තත්ත්ව හැමතැනම එකම පීඩනයේ වායුගෝලීය පීඩන නෙමෙයි තියෙන්නේ. සමහරවිට අඩු පීඩන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලදී ඒ අඩු පීඩන තත්ත්ව වර්ධනය වෙනවා. වර්ධනය වෙනපුවම අපි කියනවා ඒක පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා කියලා. ඔය මේ වලට එහෙම කියනවා ප්‍රවෘත්ති වලට කියනවා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. එතනින් එහාට මේක සුලිසුලඟක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් කියලා. හරි. මේ පීඩන අවපාතයක් ඇති වුණාම පුතේ වටෙන් හුළඟ වේගයෙන් මේක දිහාට ඇදිලා එනවා. හරි. මේ පීඩන අවපාතය දිහාට ඇදිලා එනවා වටෙන් හුළඟ අර මේ පීඩනය අඩු පීඩනය වැඩි කරන්න. හරි. අන්න එතකොට තමයි මේ සුලි සුලං කියන தත්ත්වය ඇති වෙන්නේ. සුලි සුලං වලදී වටේටම කැරකෙන සුලඟක් නෙන්නේ නේ. හරි අපි බලමු සුලි සුලං ඇති වෙන්න අවශ්‍ය සාධක මොනවද කියලා. සාමාන්‍ය සුලි සුලං ඇති වෙන්නේ සාගරයක් ආසන්නයේ. හරි. විශාල සාගර ප්‍රදේශයක් තියවීම අවශ්‍යයි සුලි සුලඟක් ඇති වෙන්න. ලියා ගන්නකෝ. හරි. හරි. ඊට පස්සේ දැන් විශාල සාගර ප්‍රදේශයක් තියෙනවනේ සුලි සුලඟක් ඇති වෙන්න. එම සාගර ප්‍රදේශයේ ජලයට උණුසුම්ම පැවතමින් සංවහන ධාරා ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ මම අර කලිනුත් කිව්වා වගේ මේ
කොහේ හරි තැනක් උණුසුම්ම තියෙනවා නම් පුතේ ඒ අවට තියෙන වාතය ටික රත් වෙනවා. රත් වෙලා ඉහළ නගින. උදාහරණයක් ගිනි මලයක් ගහපුවාම ඔයගොල්ලෝ කුණු ගොඩක් පිච්චුවාම ඊට උඩින් තියෙන ගස්වල අතු වේගෙන් හෙලවෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අර ගිනි මැලේ ආසන්නයේ තියෙන වාතය ටික රත් වෙලා වේගෙන් ඉහළ නගිනවා. වාතය රත් වුණාම වෙන්නේ ඉහළ නගින එක. හරි? ඉතින් මෙතනදිත් එහෙම තමයි සාගර ප්‍රදේශයේ තියෙන ජලය උණුසුම් වුණාම ඒ හරිය තියෙන වාතය ටික රත් වෙනවා. රත් වුණාම මොකද වෙන්නේ? වාතය ටික සංවහන ධාරාවේ තියෙනවා ඉහළ නගිනවා. හරි? ඔය වාතය ඉහළ නගිනවට තමයි අපි කියන්නේ සංවහන ධාරාවේ තියෙනවා කියලා. හරි? තිරස් දෙසට හුලං හැදීම. ඒ කියන්නේ හරහට හුලං ඇති වෙන එකත් මේ සුලි සුලඟක් ඇති වෙන්න හේතු වෙන. මොකද සුලි සුලංග ඇති වෙන්නේ හරහටනේ පුතා. හරහටනේ කරකැවෙන්නේ සුලඟ. හරි? තිරස් දෙසට සුලං ඇතිවීමත් මේ සුලි සුලඟට බලපාන්න හේතුව වෙනවා. හරි? ලියා ගන්න පුතේ. හරි සර්. අනිත් කට්ටිය ඉවරද? හරි සර්. හරි. හරි. අර අපි කියවනේ පීඩන අවපාතයක් ඇති වෙන්න ඕනි කියලා සුලි සුලඟක් ඇති වෙන්න. මේ සුලි සුලඟ මේ පීඩන අවපාතය සමකයට ආසන්නව ඇතිවීම ඉතාමත්ම වැදගත්. සමකය කියන්නේ මොකද්ද? මේ පෘථිවිය ගත්තොත් එහෙම පෘථිවිය හරිමැදින් අපි ඉරක් ඇන්දොත් ඒක තමයි සමකය කියන්නේ. හරි. සමකයට ආසන්නව සමකයේම තියෙන්න ඕනි කියලා ගන්නෑ. සමකයට ආසන්නව මේ පීඩන අවපාතය හැදුනොත් එහෙම ඒකත් සුලි සුලඟක් ඇති වෙන්න බලපෑමක් වෙනවා. මොකද මේ සුලි සුලංග ගොඩක් වෙලාවට ඇති වෙන්නේ පුතේ සමකයට ආසන්නව. හරි? අපි දන්නවා බෙන්ගාල බොක්කේ ගොඩාක් ඔය අවුල් තියෙනවා. හරි ඔයගොල්ලෝ අහලා ඇති බෙන්ගාල බොක්කේ මොනවද පීඩන අවපාතයක්. නේ? ඒකෙන් සුලි සුලං තත්ත්වයක් ඇති වෙලා බෙන්ගාල බොක්කෙන් ඔන්න ඉන්දියාවට යනවා, ඔන්න ලංකාව හරහා යනවා. ඉතින් අපිට වහිනවා. හරි? ඉතින් මේ සමකයට ආසන්නව තිබීමත් සෑහෙන්න අවශ්‍ය කාරණයක් සුලි සුලඟක් හැදෙන්න. හරි? වායුගෝලයේ ඇති ජල ප්‍රවාහ ප්‍රමාණය නැත්නම් ආර්ද්‍රතාවය ඉහළ වීම. අපි ආර්ද්‍රතාවය කියලා කියන්නේ වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයට. හරි? මෙන්න මේකත් ඉහළ යෑම බලපානවා සුලි සුලඟක් ඇති වෙන්න. හරි? එතකොට ඔන්න ඔය කිව්ව හේතු ටික මොනවද හේතු? අපි ආයෙ බලමු හේතු මොනවද කියලා. විශාල සාගර ප්‍රදේශයක් තියෙන්න ඕනි. ඒ සාගර ප්‍රදේශයේ ජලය උණුසුම්ම පැවතීමේ සංවහන ධාරා ඇති වෙන්න ඕනි. ඒ කියන්නේ හුලං ඉහළට යන්න ඕනි. සිරස් දෙසට හුලං ඇති වෙන්න ඕනි. අර කිව්ව පීඩන අවපාතයේ සමකයේ ආසන්නය හැදෙන්න ඕනි. ඊට පස්සේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ඉහළ යන්න ඕනි. මෙන්න මේ කියන කරුණු පහ මේව බලපානවා සුලි සුලඟක් ඇති වෙන්න. හරි? එකපාරට බොක් ගාලා සුලි සුලඟක් ඇති වෙලා නැති වෙලා යන්නේ. මේ සාධක ටික ඔක්කොම එකතු වුණාම තමයි සුලි සුලඟක් වර්ධනය වෙන්නේ. හරි? සුලි සුලඟක ව්‍යුහය ගත්තොත් එහෙම සුලි සුලඟක් මේකේ ඔයාලට ෆොටෝ එකක් නම් දාන්න හොයාගන්න බැරි වුණා මට. මේ ප්‍රසන්ටේෂන් එකේ නම් තියෙනවා ෆොටෝ එකක් සුලි සුලඟක් කොහොමද තියෙන්නේ කියලා. ඔයගලන්ට පොඩි ඔළුවේ ඇති සුලි සුලඟක් කියන්නේ මොකක්ද කියලා නිකන් වටේට කැරකෙන සුලං ධාරාවන් තියෙන මේවා ඉතාමත් විශාල ප්‍රදේශයක් කරා දැන් මුහුදේදී හැම ඇති වෙන සුලි සුලං ඉතාමත් විශාල අක්කර ගාන පුරාවට පැතිරෙනවා සුලි සුලඟ. හරි? එතකොට මේ සුලි සුලඟක පොදු ව්‍යුහයක් තියෙනවා මේකේ. හරි? සුලි සුලඟක් කියන කවාකාරව කැරකෙමින් ඉහළ නගින වායු ධාරාවකි. මේක කැරකෙවෙන ගමන් තමයි ඉහළ නගින්නේ මේ සුලි සුලඟ. හරි? ඒකයි සුලි කියන්නේ. සුලියක් වගේ. හරි? අපේ ඔළුවේ හැමර කියන්නේ සුලියක් තියෙනවා කියලා. කැරකෙවිලා තියෙන්නේ. හරි? සමහර අය එකයි තියෙන්නේ, සමහරුන්ගේ දෙකක් තියෙනවා. හරි? ඉතින් අන්නේ වගේ අන්නේ ආකාරයට තමයි මේ සුලි සුලඟ කැරකෙවෙන්නේ. හරි? කැරකෙවෙමින් සුලඟ වටේට කැරකෙවෙමින් ඉහළ නගිනවා. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද?
සුළි සුළඟක් කියලා. මේ කවාකාර කොටසේ මැද ඇස ලෙස හඳුන්වනවා. දැන් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙනවනේ ගෑල් ළමයින්ගේ නම් මේක හොයාගන්න නැහැ. පිරිමි ළමයින්ගේ තියෙනවනේ සුලි. හරි. මේ සුලියේ මැද තියෙනවනේ තට්ටේ ප්‍රදේශය. නේද? ඒ හරිය කෙස් නැහැ. මැදම හරිය. හරි හොඳට බලා ගන්න පුළුවන් සුලියේ මැද හරිය. හරි. අන්න ඒ වගේ සුලි සුළඟේ තියෙනවා මැදක්. ඒකට අපි කියනවා නමක් මොකද්ද කියන නම පුතා? ඇස අනික් කටියට ඔව් ඇස කියලා කියනවා. හරි. ඒ හරියේ වැසි රහිත වලාකුළු වලින් තොර ප්‍රදේශයක්. දැන් අපේ ඔළුවේ සුලිය ගත්තොත් එහෙම ඒ හරියේ කෙස් නැහැනේ. කෙස් රහිත තට්ටේ ප්‍රදේශයක්නේ තියෙන්නේ මේ ඔළුවේ තියෙන සුලිය. හරි. අද ඉන්න ගමන් ගෙදර කාගේ හරි බලන්න පිරිමි කෙනෙක් ගෙදර ඉන්නවා නම් මල්ලි හරි අයියා හරි තාත්තා හරි කවුරු හරි ඉන්නවා නම් බලන්න මේ සුලියක්. හරි. එතකොට ඒකේ තියෙනවා මැද හරිය කෙස් ගස් වලින් තොරයි. ඒ වගේ තමයි සුලි සුළඟත් ඒකේ තියෙන මැද එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඇස කියලා. ඒක වැසි වලින් තොරයි. සාමාන්‍යයෙන් සුලි සුළඟක් ඇති වුණාම හොඳටම වහිනවා. හරි. හැබැයි මේ සුලි සුළඟේ මැද වැස්ස නැහැ. හරි. වලාකුළුත් නැහැ. දැන් වලාකුළු තියෙන්නේ පෑ වහින්න. වලාකුළුත් නැහැ. වැස්සත් නැහැ. හරි. මැද වටේට තමයි වලාකුළුයි වැස්සයි දෙකම තියෙන්නේ. හරි. මේක ලියා ගන්නකො මේ ටික. හරි. ලියලා ඉවරද ළමයි? ඔව් සර්. ලියලා ඉවර කට්ටිය දෙවෙනි පොයින්ට් එක highlight කරගන්න ඇස කියන එක. ඇස කියන එක highlight කරගන්න ඊගාවට ඒක වලාකුළු වලින් තොර කියන එක වැසි සහ වලාකුළු වලින් තොරයි කියන එක highlight කරගන්න. හරිනේ. එතකොට ඇස කියන්නේ සුලි සුළඟේ මැද. හරි. ඒ මැද වලාකුළු වලින් තොරයි. වැසිත් නැහැ. ඇස වටා සිලින්ඩරාකාරව වටේට සකස් වූ ඇස වලා පවුර කියලා එකක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඔයගලන්ට. මොනවද යකෝ මෙන්නම්. ඇස කියනවා ඇස වලා පවුර කියනවා. මේ බලන්න පුතේ. හරි. මේ තියෙනවනේ ඇස මේ තමයි ඇස. ඇහැ වටේට මෙහෙම සිලින්ඩරාකාරව වටේටම තියෙනවා මොකක්ද තියෙන්නේ? ඇස වලා පවුර කියලා එකක්. මේක වටේටම තියෙන මේ සුලි සුළඟක් දෙකට කපලා තියෙන්නේ. හොඳේ. ඒක වටේටම තියෙනවා. හරි. ඇස වටේටම තියෙන වලාකුළු ටිකට තමයි කියන්නේ අපි ඇස වලා පවුර කියන්නේ. ඒ කියන්නේ ඇසට ආසන්නයේම වටේ තියෙන ටිකට තමයි අපි කියන්නේ ඇස වලා පවුර කියලා. හරි. ඒ ප්‍රදේශයේ නම් තද වැසි තියෙනවා. තද වැසි සහ තද සුළං තියෙනවා. ඇසේ සුළං හෝ වලාකුළු හෝ වැසි නොමැති වුණාට ඇහැට වටේ තියෙන කොටස ඇස වලා පවුරේ තද වැසි සහ තද සුළං තියෙනවා. හරි. තද වැසි සහ තද සුළං තියෙනවා. ඒකටත් පිටතින් තියෙනවා සර්පිලාකාර වලාතීරු. ඒ තද වැසි සහ සුළං ඇති වෙනවා. මේ බලන්න.
මම ආයෙ ලොකු කරලා පෙන්නන්නම් මේක. හරි. මේකේ මේ තියෙනවනේ ඇස වලා පවුර. ඇසට වටෙන් තියෙනවනේ ඇස වලා පවුර. ඒකටත් පිටින් තියෙනවා වලා තීරු මෙන්න මේ විදියට. මේව රවුමට තියෙනවා. ඒ රවුමට කැරකෙමින් තියෙන්නේ. හුළඟත් එක්ක මේ වලාකුළු කැරකෙමින් තියෙන්නේ. ඒ මේ තද වැසි සහ තද සුළං තියෙනවා. මේක වේගෙන් කැරකෙනවා. සුළි සුළඟක් කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ. සුළි සුළඟක් වගේ කියලා කියන්නේ. හරි. සුළඟේ හයියෙන් එන එකට අපි කියනවා සුළි සුළඟක් කියලා. සමහරවිට සුළි සුළඟුන් නෙමෙයි. වේගෙන් කැරකෙනවා. ලියා ගන්න. දැන් මාසේ පළවෙනි සතිය එනකොට සෑහෙන ළමයි ටිකක් ඉන්නවා. හරිද? අන්තිම සතිය විතර මනෝට 3-4 දෙනෙක් ඉන්නේ. උවමනාවක් නැහැ. දැන් පන්තියෙත් එහෙමයි. මම බලනකොට දැන් 33ක් ඉන්නවා. ඕක පන්ති ඉවරනකොට තාම 30ට 29ට හැම පන්තියකම කතන්දරේ තියෙනවා. මට හිතා ගන්න බෑ එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ ළමයින්ට උවමනාවක් නැද්ද කියලා. හරිද ටිනා? මයික් එක ඔන් කරන් ඉන්න. හරි. දැන් සමහර වෙලාවට අපිට හිතෙනවා මේ සුලි සුලං මොකට ඇති වෙනවද දන්නේ අපේවම කන්න ඇති වෙනවා අපිටව වහින්නයි දේපොළ හානි වෙන්නයි මේකට තමයි සුලි සුලං ඇති වෙන්නේ කියලා. හැබැයි මේ සුලි සුලං හින්දා තමයි හරි මේ සුලි සුලං හින්දා තමයි සමකයට වැටෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ භූගෝල විද්‍යාවට එහෙම ඉගෙන ගන්නවනේ. සමකයට තමයි වැඩි හරියක් හිරු එළිය වැටෙන්නේ. දවාසන්න ප්‍රදේශ වලට වැඩි හරියක් හිරු එළිය වැටෙන්නේ නෑ. ඒකනේ ඒව අයිස් පවා මිදිලා තියෙන්නේ. දවාස උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ. එතකොට හොඳටම ඉර එළිය වැටෙන්නේ සමකයට. මේ සමකයට වැටෙන සූර්ය තාපය පෘථිවිය පුරා බෙදා හරින්නේ මේ සුලි සුලං වලින්. හරි. ඒක කැරකැවෙමින් සුලි සුලං කැරකැවෙමින් අර තියෙන තාපය ඔක්සිජන් අනම්මනම් ඒ ඔක්කොම ටික බෙදා හරින මුළු ලෝකේ පුරාම. අපි හරියට ප්ලේන් දෙයකට සීන් ටිකක් දාලා දිය කරනවා වගේ. එතකොට මේ සුලි සුලංගක් වගේ එකක් නේ තියෙන්නේ. ජල සුලියක් නේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හොඳට අර තියෙන ටික මිශ්‍ර වෙලා මුළු ද්‍රාවණය පුරාම විසිරීලා යනවා. ලෝකේ මේ වගේ සුලි සුලං ඇති වෙනකොට මොකද වෙන්නේ? අර තාපය ඔක්සිජන් ඒ වගේ තියෙන දේවල් මුළු ලෝකයේ පුරාම සමාකාරව බෙදිලා යනවා. එතකොට හැමතැනම ඉන්න ජීවීන්ට අර අවශ්‍ය සාධක හම්බ වෙනවා. නැත්තම් සාධක හොඳටම හම්බෙන්නේ සමකයේ ආසන්න ඉන්න අයට විතරයි පුතේ. හරි. උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ ඉන්න කට්ටියට ජීවීන්ට අවශ්‍ය සාධක හොඳට ලැබෙන්නේ නැහැ. උෂ්ණත්වය හොඳට ලැබෙන්නේ නැහැ. ඉතින් හරි අමාරුයි ඒවයි කටුක ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. මේ සුලි සුලං වලින් සුලි සුලං ඇති වුනහම සමකයට හම්බෙන ඒ සාධක බෙදා හැරීමක් සිද්ධ වෙනවා. මුළු ලෝකේ පුරාම ද්‍රවාසන්නයට පවා බෙදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සුලි සුලං කියන එක නරකම දෙයක්වත් නෙමෙයි. හරි. මේ තියෙන සුලි සුලංගක් සුලි සුලං ඇති වූ විට ඒ වායුගෝලය හරහා ගමන් කරනවා. සුලි සුලංගක් ඇති වුනහම කැරකි ප්ලේන් ටිය වගේ එක තැනම තියෙන්නේ නැහැ. ඒක ගමන් කරනවා. ඔයගොල්ලෝ සමහරවිට මේ ඔයගලන්ට පේනවා ඇති මේ සුලි සුලංගේ ඇස තියෙනවා අර මැද තියෙන ඇස. ඇසට වටේ තියෙනවා ඇස වලා පවුල ඊගාවට තියෙනවා වලාකුළු. හරි. ඉතින් මේ සුදු පාට පේන වලාකුළු. හරිද? ඉතින් දැන් ඔයගොල්ලෝ අහලා ඇති බෙන්ගාල් බොක්කේ වර්ධනය වූ සුලි සුලං තත්ත්වය තව ටික වෙලාවකින් ඉන්දියාවට දෙසට යනවා. ඉන්දියාවයි මෙන්න මෙතනින් ඇතුල් වෙලා මෙතනින් පිට වෙලා යනවා. එහෙම නැත්නම් ලංකාවට ඇතුල් වෙලා පිට වෙලා යනවා. හරි. ඔය විදිහට මේ සුලි සුලං
ගමන් කරනවා. එක තැන තියෙන්නේ නැහැ. හරි? ඒගොල්ලෝ වායු ගෝලය හරහා ගමන් කරනවා. මෙහිදී යම් කිසි ස්ථානයක් සලකූ විට හරි යම් කිසි ස්ථානයක් සලකූ විට පළමුව එක් දිශාවකට පවතින සුළංද සහ වැසි ඇති වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට හුලං හමන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්න. දැන් මෙහෙමනේ පුතේ. දැන් මේ සුලි සුළඟ ගමන් කරනවා. හරිද? දැන් මම මෙහෙම ඇස අඳින්නම්. ඇස ඇඳලා ඉවරලා මේ සුලි සුළඟ ඔහොම ගමන් කරනවානේ. ඔහොම ගමන් කරනවා. ඔහොමනේ කැරකෙන්නේ ඕක. හරි. එතකොට මේක මේ පැත්තට කැරකෙනවා ඔහොම. මම ඒ ඊතල ටික අඳින වෙන පාටකින්. මෙහෙම කැරකෙනවා. ඔහොමනේ කැරකෙන්නේ මේ පැත්තට කැරකෙනවා කියලා හිතමුකෝ මේ සුලි සුළඟ. මෙහෙම මේ පැත්තටනේ එතකොට. මේ පහළටනේ. ඔන්නම ওই පැත්තට සුලි සුළඟ කැරකෙනවා කියලා හිතන්න. හරි? ඔහොම හිතන්න. දැන් මේ සුලි සුළඟ පහළට ගමන් කරනවා. ඔහොම මේ පල්ලෙහා පැත්තට එනවා කියලා හිතන්න. මෙතන ඉන්නවා ටිරාන්. වරේ මම බය නැහැ සුලි සුළඟට කියලා ඉන්නවා. දැන් සුලි සුළඟ එනවා යාගේ පැත්තට එනවා. ඉස්සෙල්ලාම ටිරාන්ට හම්බ වෙන්නේ වම් පැත්තට ගමන් කරන සුළං ධාරාවක්ද දකුණු පැත්තට ගමන් කරන සුළං ධාරාවක්ද? හාලමයි වම් පැත්තට කො ටිරාන්වත් උත්තර දෙන්නේ ඔව් ඉස්සෙල්ලාම මෙයාගේ ඇඟට මේ ඇඟ පැත්තට මෙයාක එනකොට එයාට අත්දකින්න හම්බ වෙන්නේ වම් පැත්තට හමා යන සුළං ධාරාවක්. හරිද? දැන් මේ ටිකනේ කියන්නේ මේ ඉන්න මම දෙන්න මෙන්න මේ වගේ තැනක් නේ කියන්නේ. හරි. එතකොට මේ හරිය විශාල විදියට වැසි තියෙනවා, සුළං තියෙනවා. හරි අපි කිව්වනේ ඇසවලා පවුරයි. අපි යන් පොඩ්ඩක් මේකේ view එක බලන්න. ඇසවලා පවුරයි කෝ වලාතීරුයිනේ ඇසට පිටින් තියෙන්නේ. ඇසවලා පවුරයි වලාතීරුයි තමයි මේ ඇසට පිටින් තියෙන්නේ. මේ දෙකේම හොඳටම හුලං සහ වැසි තියෙනවා. හරිද? දැන් ටිරාන් මෙතන ඉන්නවා. ඉන්නකොට ඉස්සෙල්ලාම මේ වලා පවුර හම්බ වෙනවා. හරි පිටින්ම තියෙන වලා පවුරනේ. ඉන්න මම එක පෙන්න. මේ වලා තීරුනේ මේ පිටින්ම තියෙන්නේ. එතකොට වලා තීරු තමයි පිටින්ම හම්බෙන්නේ ටිරාන්ට. ඒක යන්නේ වම් පැත්තට. හරි? ඊට පස්සේ දැන් තව ටිකක් මේ ඇවිල්ලා ටිරාන්ගේ කිට්ටුවට ඇවිල්ලා දැන් වලා තීරු ටිරාන් ගාවින් පහු කරන් යනකොට ඊගාවට එන්නේ මොනවද? ඇසවලා පවුර. ඊගාවට හම්බෙන්නේ මොකද ටිරාන්ට? ඔව් ඇස හම්බ වෙනවා. එතෙන්දී එයාට මොකද්ද දැනෙන්නේ? එතෙන්දී එයාට මොකක්ද දැනෙන්නේ? වැස්සක් හම්බ වෙනවද? එයාට හුලඟක් හම්බ වෙනවද? නෑ. ඇසේදී වැස්සක් සුලඟක් හම්බ වෙන්නේ දැන් ටිරාන් හිතනවා මොකද්ද? සුලි සුලඟ ඉවරයි කියලා. ඇයි වැස්සක් නෑ සුලඟක් නෑ නිසංසල ප්‍රදේශයක්. හැබැයි සුලි සුලඟ ඉවරද ළමයි? තවදුරටත් එයා පැත්තට ගමන් කරනකොට එයාට හම්බෙනවා ආපහු මොකද්ද හම්බෙන්නේ? වලාකුලේ මොන කොටසද හම්බෙන්නේ? ආය ඇස වලාපවුර හම්බෙනවා. වලාපවුර. ඔව් ඒක හම්බ වෙනවා. දැන් කුලඟ යන්නේ කොයි පැත්තටද? වමටද දකුණටද? දකුණට.
දැන් යන්නේ දකුණට. පැත්තට. ඔව් දැන් යන්නේ දකුණු පැත්තට. හරි. එතකොට ඇස වලා පවුර හම්බ වෙනවා. ඊට පස්සේ වලා තීරු හම්බ වෙනවා. මේ ටිකේ හොඳටම වහිනවා. ඒ කියන්නේ තිරාන් හොඳටම තෙමෙනවා සහ හොඳටම හුලං මේ යනවා. හරි. ඒවා යන්නේ දකුණු පැත්තට. හරි. ඉතින් ඔන්න ඔය විදිහටයි සුළි සුළඟට මැදි වෙන එක්කෙනෙක්ට දකින්න හම්බෙන අත්දැකීම්. හරි. යම් කිසි ස්ථානයක් සැලකුවොත් පළමුව එක් දිශාවකට පවතින තද සුළං සහ වැසි ඇති වෙනවා. ඉන්පසු එක්වරම නිශ්චල අවස්ථාවක් හම්බ වෙනවා. ඒ තමයි ඇස ගමන් කරන වේලාව Taman හරහා. හරි. ඉන්පසුව කලින් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තද සුළං සහ වැසි ඇති වෙනවා. ඒ සුළි සුළඟේ ඉතිරි කොටස තමයි එයාට හම්බ වෙන්නේ. හරිනේ මේක ලියා ගන්න තියනද ළමයි? ඔව් මේකේ උඩ එක ලියා ගන්න තියෙනවානේ ලියා ගන්නකො. Hurry, sir. හරිනේ. හරි සර්. එතනත් එකක් තියෙනවානේ ලියා ගන්න. හරිනේ. හරි හරි. මෙන්න ලංකාවට බලපාපු සුළි සුළං කීපයක් ගැන තොරතුරු. 1964 ඔයගොල්ලෝ ගිය ආත්මයටත් කලින් ආත්ම මං හිතන්නේ. හරි දෙසැම්බර් 22 වෙනිදා ඔයගලන්ට මතක නම් ත්‍රිකුණාමලයට ඇතුල් වෙලා තියෙනවා බෙන්ගාල් බොක්කේ ඉඳලා ඔය වගේ සුළි සුළං තත්ත්වයක් 1000කට වැඩි ප්‍රමාණයක් මැරලා තියෙනවා. සමහරවිට අපිත් සමහරවිට ඒකෙන් මැරෙන්නේ නැත්තේ නේ කලින් මේ ත්‍රිකුණාමලේ සංගච්ඡි කෙනෙක් හරි තම්බි කෙනෙක් හරි වෙලා ඉපදලා ඉඳලා මැරෙන්නේ නැති. ඊගාවට නොවැම්බර් 22 වෙනිදා මඩකලපුවට බලපාලා තියෙන එකෙන් 915ක් මැරිලා තියෙනවා. හරි. අවසාන වශයෙන් ඒ වගේ ප්‍රබල එකක් ඇවිල්ලා තියෙන 2016 නැගෙනහිර වලට ඇවිල්ලා 101ක් මිනිස්සු නැති වෙලා තියෙනවා. හරි. 101ක් නැති වෙලා තියෙනවා. එතකොට මේවා තමයි දැන්ට 1964 ඉඳලා සුළි සුළං 1 2 3 4 5 6ක් ඇවිල්ලා තියෙනවා ලංකාවට.
හරි. එතකොට මේවා තමයි ලංකාවට ආපු සුලි සුලං තත්ත්ව. මේ තියෙන්නේ ඒවා ගිය පාරවල්. හරි. ඒ සුලි සුලං තත්ත්ව සුලි සුලං ගිය පාරවල් තමයි තියෙන. ගොඩාක් වෙලාවට ඇවිල්ලා තියෙන බලන්න මේ ඊතල දිහා බලන්න පුතා හොඳට මම පොඩ්ඩක් ලොකු කරලා පෙන්නන්නම් මේක. මේ ඊතල ඔක්කොම කොයි පැත්තේ ඉඳන් කොයි පැත්තටද වැඩි හරියක් ගිහිල්ලා තියෙන ළමයි. ලංකාවේ මේක බලපුවම කොහොමද කියන්න පුළුවන්. උඩට තියෙන උතුර හරි වැඩි හරියක් ලංකාවට සුලි සුලං ඇතුල් වෙලා තියෙන කොයි පැත්තෙන්ද? නැගෙනහිර. හරියටම හරි. නැගෙනහිර නම් බස්නාහිරට. ඔව් නැගෙනහිර ඉඳන් බස්නාහිරට තමයි ඇතිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කේස් එක තමයි බෙන්ගාල බොක්ක ඉන්න එක. බෙන්ගාල කියන්නේ බොක්කක් නෙමෙයි අපි. නේ? එයා අපිට ප්‍රශ්නම තමයි ඇති කරන්නේ. බොක්ක කියන එක්කෙනා ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. එනේ බෙන්ගාලට බොක්ක කියලා කියන්න බෑ. නේද? එතකොට මේ බෙන්ගාල බොක්කේ තමයි මේ වැඩිපුරම සුලි සුලං ඇති වෙන්න හේතු වෙන්නේ. කියන්නේ අපේ කලාපේ ගත්තොත් කියන්නේ ඔය බොක්කු ආසරණේ තමයි ඇත්තරම ඔය සුලි සුලං තත්ත්වය ඇති වෙන්නේ. හරි. ඒ ඇති වුණාම එතනින් අපි කිව්වා සුලි සුලංග එක තැන තියෙන්නේ ගමන් කරනවා. ඒ ගමන් කරපුවාම සමහර වෙලාවට භූමිය පිටින් දැන් මුහුදේ ඇති වෙන්නේ. මුහුදේ ඇති වෙලා ඊට පස්සේ මේවා ගමන් කරනකොට රටවල් උඩින් එහෙම යන්න පුළුවන්. ඒ යනකොට තමයි විනාශකාරී තත්ත්වය කියන්නේ. එහෙම නැත්තම් මුහුදේ විතරක් ඇති වෙලා නැති වෙලා ගියොත් එහෙම අපි දන්නේවත් නැහැ. අපිට දැනෙන්නේවත් නැහැ. අපිට වැස්සක් ඇති වෙයි. ඒ අරන්නේ විනාශකාරී සිදුවීම් වෙනවා අඩුයි. හරි. ඒ වැස්ස වැඩි වුණාම ගම් වතුර ඇතිලා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුලි සුලංග හේතුවෙන් අපිට එහෙම මොකුත් ඇති වෙන්නේ නැහැ. මේකේ අවුල තියෙන්නේ මේක මුහුදේ හැදුනට ගොඩවීම් කරා ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක අවුලක් වෙන්න පුළුවන්. හරි. ස්වභාවික ආපදාවක් බවට පත් වෙන්න පුළුවන් එතනින් එහාට. හරි. ශ්‍රී ලංකාවට වැඩිපුරම සුලි සුලං ඇතිවන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ සුලි සුලං ඇති වෙන්න පුළුවන් කාලයකනේ. මේ නොවැම්බර් මාසේ. හරි. එතකොට ලබන මාසේ මේ මාසේ කියන්නේ සුලි සුලං ඇති වෙන්න පුළුවන් කාලය. හරි. සමහරවිට ඔයගොල්ලෝ ඔය කාලගුණ නිවේදන එහෙම ගැන පොඩ්ඩක් අවබෝධයෙන් අවධානයෙන් ඉන්න. මේ දවස්වල සමහරවිට ඔය සුලි සුලං තත්ත්ව ගැන ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. හරි. ආරංචි වෙන්න පුළුවන්. ඒක ලියන්න තියනද බලමු. නේද ඒක ටියුට් එකේ. හරි. ශ්‍රී ලංකාවට වැඩිපුරම සුළං ඇතුළු වන්නේ නැගෙනහිර දෙසින් අර අපි කලින් කිව්ව කතාව. හරි. වැඩිපුරම සුලි සුළං ඇති වෙන්නේ නැගෙනහිර පැත්තෙන්. හරි. නොවැම්බර් සහ දෙසැම්බර් කාලවල තමයි වැඩි හරියක් ඇති වෙන්නේ. ඒක මෙතන මම දාලා නැහැ නේද පුතා, මට ඒක මගේ ඇරිලා. ඔය කරුණු දෙක භූමිකම්පා කියන එකට කලින් ලියා ගන්න. මේ කරුණු දෙක ලියා ගන්න පුතේ. ඒක දාලා නැහැ මම. දාන්න මතක නැති වෙනවා. ඔය කරුණු දෙක ලියා ගන්න.
ලියාගෙන ඉවරයි කියන පුතේ. ඉවරයි සර්. ඉවරයි සර්. හරි සර්. හරි සර්. හරිනේ. එතකොට ඔක තමයි සුලි සුලං ගැන හැඳින්වීම. හරි මම ආයේ පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම් අපිට සිග්නල් උන් නැති වෙච්ච හින්දා. සුලි සුලං වල ප්‍රධාන කලාප තුනක් තියෙනවා. මොනවද ඒ කලාප තුන? හැමෝම උත්තර දෙන්න ඕනේ මට. ඇස වලාප පෞර වලාතිරු වලාදීරු. පෞර වලාතිරු ඇස වලාපෞර ඇස වලාපෞර වලාතිරු ඔව්. ඇස වලා පෞර වලාතිරු. මේවා තමයි කොටස් තුන. එතකොට වැඩි හරියක් ලංකාවට සුළං ඇති වෙන්නේ කොයි පැත්තෙන්ද? නැගෙනහිර දිශාවෙන්. ඔව්. එතකොට මේක මේ සුළි සුළඟට මුහුණ දෙන කෙනෙක්ට ඉස්සෙල්ලාම පේනවා එක පැත්තකට හුළං ඇති වෙනවා, ඊට පස්සේ මොකවත් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් පැත්තට හුළං ඇති වෙනවා බලා ගන්න පුළුවන්. මේ මුකුත්ම නැත්තේ කොයි ප්‍රදේශයේද? ඇස කියන ප්‍රදේශයේ. හරි. ඔය තමයි සුලි සුළං. හරි. ඊගාට භූමිකම්පා. භූමිකම්පා ඇති වෙන්නේ කොහොමද? මේක දැනගෙන සිටීම වැදගත්. හැබැයි අපේ වගේ රටවල් වල භූමිකම්පා නම් එච්චර බලපාන්නේ නැහැ. මොකද අපි ඉන්නේ භූතැටි මායිමක නෙමෙයි. දැන් ඉන්දුනීසියාව, ජාවා, සුමාත්‍රා ඒ වගේ රටවල් තියෙන්නේ භූතැටි මායිම් වල නිතරම භූමිකම්පාවට ලක් වෙනවා. හරි. තව ඔය චෙක් ජනපදයේ ඊගාවට රටවල් කීපයක් තියෙනවා නිතරම මිනිස්සු සෑහෙන්න මැරෙනවා භූමිකම්පාවට ලක් වෙලා ඔය බිල්ඩින් එහෙම කඩාගෙන වැටිලා. හරි. අපි යම් භූමිකම්පා ගැන පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝ සමහරවිට පිට රටකට ගියොත් එහෙම ලොකු වුණාට පස්සේ හොඳ ලොක්ෙක් කියලා පිට රටකට ගියොත් එහෙම භූමිකම්පා ගැන දැනගෙන ඉන්න එපා. එහෙනම් දැනගෙන ඉමු අපි. හරි. භූමිකම්පාවක් කියලා කියන්නේ පොළවේ ඇතිවෙන කම්පනයක් වැනි චලනයක්. භූමිය කම්පා වෙනවා කියන්නේ භූමියේ චලනයක් එතන වෙන්නේ. චලනය වෙනකොට සෙලවෙනවනේ ළමයි. දැන් අපි වුණත් මෙතන ඔයා ඔය ඉන්න තැනින් නැගිටලා වෙන කොහෙට හරි ගියොත් එහෙම ඔයා චලනය වෙනවා. ඒ කියන්නේ ඔයා සෙලවෙනවා. ඒතර ඔයාගේ ඇඟේ ඉන්න උකුණෙක්ට තේරෙනවා නිකන් භූමිකම්පාවක් ඇති වෙනවා වගේ. අයියේ ඔයා හෙලවෙනවනේ. ඉතින් පොළවත් අන්නේ වගේ හෙලවෙනකොට හරි එයා පුටුවෙන් නැගිටලා වෙන කොහෙටවත් යන්නේ නැහැ පොළව. හරි අපි බලමු කොහොමද කොයි විදිහටද චලනය වෙන්නේ කියලා. ඒ චලනය වෙනකොට ඒක උඩ ඉන්න අපිට භූමිය කම්පණය වෙනවා වගේ දැනෙනවා. හරි. ඒකට තමයි අපි කියන්නේ භූමිකම්පාවක් කියලා. ලියා ගන්නකො.
ලිව්වනම් හරි කියන්න. Hari sir. හරි සර්. හරි සර්. හරි සර්. හරි. අඩු ප්‍රබලතාවයක් ඇති භූමිකම්පා අපි කියනවා භූ චලන කියලා. ඒ භූමිකම්පා නෙමෙයි. පොඩි පොඩි භූ චලන දැන් අපේ රටේ එහෙම තියෙන්නේ භූමිකම්පා නෙමෙයි මොනවද? භූ චලන ඇති වෙන්නේ. හරි. ඔය හිටපොම දඩස් ගාලා පොඩ්ඩක් හෙල්ලෙනවා. දඩස් ගාලා නේද? ඒව භූ චලන. අපි ඒවට භූමිකම්පා කියලා ඒ වගේ ලොකු නම් දෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙනම් භූමිකම්පා වලට කියන්න දෙයක් නැති වෙනවා. හරි. එතන මේ චූටි වලට අපි කියන්නේ භූ චලන කියලා. නිකන් සිඟිති භූමිකම්පා වගේ වලට. හරි. අපි මේ භූමිකම්පා ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඉස්සෙල්ලාම අධ්‍යයනය කරන්න ඕනේ පොඩ්ඩක් පෘථිවිය ගැන. හරි. පෘථිවියේ තියෙන ප්‍රධාන ස්තර තුනක්. අපි 7 වසරේදී ඉගෙන ගන්නවා පෘථිවියේ ස්වභාවය. හරි. ඒව තමයි ඇතුළත හරය පිටත හරය නැත්නම් ඒ දෙකම එකතු කරලා කියනවා අපි පෘථිවියේ හරය කියලා. හරය කොටස් දෙකයි ඇතුළත හරය හා පිටත හරය කියලා. අපි බොහෝ විට මේ දෙක එකකට ගන්නවා. හරි හරය කියලා. ඊගාවට තියෙනවා ප්‍රාවරණය තියෙනවා හරයට පිටතින්. පිටතින්ම තියෙනවා කබල. අපි ඉන්නේ මොකේද ළමයි? ඇතුළත හරය නේද අපි ඉන්නේ? ඈ ළමයි මේ පෘථිවිය දෙකට කපුවාම මේ තියෙන්නේ කබලේ. කබලේ. ඔව් අපි ඉන්නේ කබලේ. හරියට හිටියොත් එහෙම අපි වාෂ්ප වෙලා තිබුණු තැනක් නැති වෙයි. ඒ තරම් උෂ්ණත්වය වැඩි. සූර්යාගේ මතු පිට උෂ්ණත්වයට සමානයි මේ ඇතුළත හරයේ උෂ්ණත්වය. අධික උෂ්ණත්වය සහ පීඩනයක් තියෙන. එන්න ජීවියෙකුට වාසය කරන්න බෑ එතන. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රධාන ස්තර තුනයි පිටින්ම තියෙන කබල, කබලට ඇතුළතින් ප්‍රාවරය, ප්‍රාවරයට ඇතුළතින් හරය. ලියා ගන්න බෑ. හරි සර්. හරි. හරි. මේ තියෙන්නේ ඔය ඕවා ස්තර විදිහට සම්බන්ධ මේ එකිනෙක ඇතුළේ තියෙන හැටි. පිටින්ම තියෙනවා කබල, ඊගාවට තියෙනවා හරය, ප්‍රාවරණය, ඊගාවට ඇතුළත හරයයි පිටත හරයයි තියෙනවා. හරි මේවා ගැන දීර්ඝ විදිහට අපි විස්තර කරනවා 7 වසරේදී. කබල තමයි පෘථිවියේ මතු පිටින්ම තියෙන ස්තරය. ඒක කැබලි වලට කැඩලා තියෙන්නේ. හරියට මෙහෙම කිව්ව හැකි. අපි දොඩම් ගෙඩියක් ගත්තොත් දොඩම් ගෙඩියේ පොත්ත අපි ගලවනවා කියලා හිතන්න. දොඩම් ගෙඩියේ පොත්ත ගලවලා මේකේ
අර ඒ පොත්ත කෑලි වලට කඩලා ආපහු සම්බන්ධ කරනවා කියලා හිතන්න දොඩම් ගෙඩියට. එතකොට දොඩම් ගෙඩිය වටේට පොත්ත තියෙනවා. හැබැයි එකිනෙකට එකක් කෑලි සම්බන්ධ නෑ. එකිනෙකට කැරිලා තියෙන කෑලි. අන්න ඒ වගේ ආකාරයට තමයි මේ ප්‍රාවරණයක් තියෙන පෘථිවිය වටේට. ප්‍රාවරණයේ උඩනේ අපි ඉන්නේ. මේ ප්‍රාවරණය නෙමෙයි කබල. කබල මත පිටනේ අපි ඉන්නේ. එතකොට මේ කබල එකම ස්තරයක් විදිහට වටේට නෑ. ඒක තියෙන්නේ අර වගේ කෑලි කෑලි විදිහට නිකන් අර දොඩම් ගෙඩියේ කෑලි කෑලි විදිහට. හරි. මං ආයෙත් කියන්න මේ කබල ගත්තොත් එහෙම පෘථිවිය මතු පිටින්ම තියෙන ස්තරයනේ මේ කබල කියන්නේ. අපි ඉන්නේ කබලේ. මේ කබලේ ගත්තොත් එහෙම හරියට දොඩම් ගෙඩියක් අරන් දොඩම් ගෙඩියේ පොත්ත සුද්ධ කරලා පොත්ත අයින් කරලා ඉවරලා පොත්ත කෑලි කෑලි වලට කඩලා ආපහු දොඩම් ගෙඩිය සම්බන්ධ කරා කියලා හිතන්න දොඩම් ගෙඩියට. අන්න ඒ වෙලාවේ මේ දොඩම් ගෙඩියට වටේටම පොත්තෙන් ආවරණය වෙලා තමයි තියෙන්නේ. හැබැයි ඒ දොඩම් පොත්ත කෑලි කෑලි වලට කැඩලා තියෙන්නේ. එකිනෙකට එකක් සම්බන්ධ නැහැ. ඒ පොතු කෑලි තනි තනියෙන් චලනය වෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි අපේ පෘථිවියේ වටේ තියෙන කබලත් මේ අපි හිටගෙන ඉන්න කබලත් එකම ආවරණයක් විදියට නෑ. හරි අර අලුත් දොඩම් ගෙඩියක් විදියට වටේටම පොත්ත හොඳට තියෙන විදිහට මේ අපේ පෘථිවියේ කබල නෑ. ඒකත් තියෙන්නේ අර පොත්ත කඩලා ආය කෑලි වලට කඩලා ආය අලෝපු දොඩම් ගෙඩියක් වගේ මේකෙත් මේ කබල කෑලි කෑලි වලට වෙන් වෙලා ඒව තමයි මේ විදිහට මේ පොළොව විදිහට තියෙන්නේ. හරි. එතකොට මේ කෑලි වලට කැඩුණු තැන් වලට අපි කියනවා කැඩිලා හා වෙලා තියෙන තැන් වලට අපි කියනවා බූතැටි මායිම් කියලා. මේ කළු පාටින් ඇඳලා තියෙන මායිම් ටික තමයි මේ බූතැටි මායිම්. හරි. එතකොට ඒ ප්‍රධාන බූතැටි වර්ග තියෙනවා ඇන්ටාර්ක්ටිකා බූතැටිය, ඕස්ට්‍රේලියන් ඉන්දියන් බූතැටිය, අප්‍රිකා බූතැටිය, ඊගාවට යුරෝපා බූතැටිය, ඊට පස්සේ පිලිපීන බූතැටිය, පැසිෆික් බූතැටිය, ඊගාවට උතුරු ඇමරිකා බූතැටිය, ඊගාවට දකුණු ඇමරිකා බූතැටිය. මේ විදිහට බූතැටි කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද අපි අයිති වෙන බූතැටිය මොකක්ද කියලා? පොඩ්ඩක් බලලා කියන්න අපි අයිති වෙන බූතැටිය මොකක්ද කියලා. Australian India. හරියටම හරි. ඕස්ට්‍රේලියන් ඉන්දියන් බූතැටියට තමයි අපි අයිති වෙන්නේ. හරි අපි ඉන්නේ ඒකේ. බලන්න අපි ඉන්නේ බූතැටි මායිමක නෙමෙයිනේ පුතා. ඒ හින්දා අපිට ලොකු අවුලක් නැහැ. හරි. ඔය බූතැටි මායිම් අසල ඉන්න අයට තමයි අවුල. හරි. බූතැටි මායිම් ආසන්නේ ඉන්න කට්ටියට තමයි අවුලක් තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි ওই බූචල්ල වැඩි හරියක් බලපාන්නේ. හරි. මෙම බූතැටි ප්‍රාවරණයේ මත පිහිටන අතර ප්‍රාවරයේ ඉහළ කොටස අර්ධ ඝන තත්ත්වයේ නිසා බූතැටි පාරවැය මත පාවෙමින් එකිනෙකට සාපේක්ෂව චලනය වෙනවා. ඊ මොකක්ද ඒ කියන්නේ? දැන් මේ විදිහටනේ අපේ පෘථිවිය තියෙන්නේ මැද හරේ තියෙනවා ඊට වටේට ප්‍රාවරණය තියෙනවා ඊටත් අතින්නේ මේ කබල තියෙන්නේ මේ ප්‍රාවරණය තියෙන්නේ අර්ධ ඝන තත්ත්වයේලු ඉන්න මම ඔයාලට ප්‍රාවරණය පෙන්නන්න මෙන්න මේ ප්‍රාවරණය කොටස තියෙන්නේ අර්ධ ඝන තත්ත්වයේලු නිකන් ජෙල් එකක් වගේ නැත්නම් අපි කියනවා ද්‍රව තත්ත්වයේ තියෙනවා කියලා ඒක මත පාවෙමින් තමයි මොකක් තියෙන්නේද? කබොල තියෙන්නේ. හරි. ඒක මත පාවෙමින් තමයි මෙන්න මේ කබොල තියෙන්නේ. එතකොට මේ කබොල දැන් සම්පූර්ණ එක එකකයක් විදිහට නෙමෙයිනේ තියෙන්නේ කැඩලා ගිහිල්ලානේ තියෙන්නේ. අන්න ඒ හින්දා මේ ප්‍රාවරණය මත මේ කබලේ කැබලි පාවෙමින් තමයි තියෙන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? මේ කබලේ කැබලි අතර ගැට්ටන ඇති වෙන්න පුළුවන්. දැන් හිතන්න දොඩම් ගෙඩියක පොතු සුද්ධ කරලා ඉවරලා ආයේ පොතු ටික අලවලා ඉවරලා පොතු වෙන වෙනම චලනය කරොත් එහෙම පොත්තකට පොත්තක් ගැටෙන්න පුළුවන් නේ නැත්නම් පොත්තෙන් පොත්තක් ඈත් වෙලා යන්න පුළුවන්.
හරි. අන්න ඒ වගේ චලනය වුණ ගමන් ගැටීමක් ඇති වෙන්න පුළුවන්. මේ කබලෙත් එහෙම තමයි. කබලේ කෑලි කෑලි වලට කැඩිලා තියෙන්නේ. ඒක පාවෙමින් තියෙන්නේ ප්‍රාවරණේ. ඒ පාවෙමින් තියෙන ගමන් මේක චලනය වෙන්න හදනකොට අර අනිත් බූ තැටිත් එක්ක ගැටෙන්න පුළුවන්. හරි. අනිත් බූ තැටිත් එක්ක ගැටෙන්න පුළුවන්. හරි. අනිත් බූ තැටිත් එක්ක ගැටෙන්න පුළුවන් මේ ප්‍රාවරණය අර්ධ ගන්න තත්වයේ තියෙන නිසා. හරි. මෙසේ බූ තැටි චලනය වන විට ඒවා එකිනෙක ගැටීමෙන් භූමි කම්පා ඇති වෙනවා. මේ ගැටෙනකොට දැන් මේ අපි කියවනේ ගැටෙන්න පුළුවන් කියලා. ගැටුණාන් පස්සේ හරි භූමි කම්පා ඇති වෙනවා. මොකද මේ විශාල බූ තැටි අපිට හිතා ගන්නව බැරි තරම් බරක් තියෙන්නේ. හරි. ගැටුණාම ලොකු මේ භූමි කම්පා ඇති වෙන්න පුළුවන්. හරි. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් ට්‍රිලියන ගණන් වලින්වත් කියන්න බෑ. ඒ තරම් ලොකුයි මේ බූ තැටියක බර. කොච්චර පස් ගොඩක්ද ළමයි. හරි හිතලා බලන්න දැන් ලංකාව කියන්නේ ඕස්ට්‍රේලියන් ඉන්දියන් බූ තැටිය තියෙන මේ මොනවද මුං ඇටයක් විතර ඇති. හරි. ඒතර අපේ රට කොච්චර ලොකුයිද දැන් අපි ඕගොල්ලෝ සංචාරය කරලා තියෙන දකින ඇති ඔය කන්දක්ම කොච්චර බර ඇද්ද? හරි. ඒතර බූ තැටියක කොච්චර බර ඇද්ද? හරි. ඉතින් අන්න ඒ වගේ ඉතා විශාල බූ තැටි එකිනෙකට එකක් චලනය වෙන්න උත්සාහ කරනකොට ඒව අතර ඝට්ටන සිද්ධ වෙනවා. අන්න ඒ ඝට්ටන වලට තමයි අපි කියන්නේ භූමි කම්පාවක් කියලා. එක ලියා ගන්න තියෙනවද? ඔව් ලියා ගන්න තියෙනවනේ ලියා ගන්න පුතේ. ලියලා ඉවරද ළමයි? හරිද? සර් සර්. හරි. අද වීඩියෝ එකත් අනිවාර්යෙන් YouTube දාන සමහර ළමයින්ට එන්න විදිහක් නැහැලු. හරි. මේ බූ තැටි චලනය වෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා පුතේ. හරි. බූ තැටි මායිම් වලදී එකිනෙකට සාපේක්ෂව බූ තැටි චලනය වෙන්න පුළුවන් ආකාර තුනයි. අපසරණ තැටි මායිම, අභිසරණ තැටි මායිම සහ තීර්යක් තැටි මායිම විදියට. හරි අපි මේවා ගැන කතා කරනවා. දැන්ට ලියා ගන්න කොතන? ඉලෙවරනම කියන්නේ හරි සර්. හරිනේ.
අපි පළවෙනියටම බලනවා අපසරණ තැටි මායිම ගැන. අපසරණ තැටි මායිම. මෙහිදී භූ තැටි මායිම් එකිනෙකින් ඈත් වෙයි. හරි. අපසරණ භූ තැටි මායිමේදී වෙන්නේ භූ තැටි එකිනෙකින් ඈත් වෙලා දෙපැත්තට යනවා. එවිට කබලට යටින් ඇති ප්‍රාවරණයේ ඇති මැග්මා එම පැල්ම තුලින් ඉහළට පැමිණ අලුතෙන් කබල නිර්මාණය වෙනවා. දැන් හිතන්න භූ තැටි දෙකක් එකට ලං වෙලා තියෙනවා. මේ දෙක එකපාරට දෙපැත්තට ඈත් වෙනවා. ඒකට යටින් මොනවා එනවද? මැග්මා එනවා. හරි. පොළවේ ප්‍රාවරණයේ හරිය තියෙන්නේ මොනවද? මැග්මානේ තියෙන්නේ. හරි. ලාවා කියන්නේ. ඒවා උඩට ඇවිල්ලා ඒවා ඝනීභවණය වෙලා මේ කියන්නේ ඝන වෙලා අලුතෙන් කබල හැදෙනවා. හරි. මේ වෙලාවේදී. මේ තියෙන රූපේ මේ දෙපැත්තට යන එකක් වෙන්නේ. මේව දෙපැත්තට ගියාම අපසරණ එකේ වෙන්නේ දෙපැත්තට යනවා. ඒකට මැදින් තියෙන මැග්මා ටික ඉහළට එනවා. මෙතනින් ඉහළට යනවා. මෙතන විවරයක් වගේ හැදෙනවානේ. එතනින් ඉහළට යනවා. එතනින් ඉහළට ගිහිල්ලා මේ හරිය අලුත් පෘථිවි කබලක් හදනවා. දෙවෙනි එක අபிසරණ තැටි මායිම. අපසරණ එකේ දෙපැත්තට යනවා නම් අபிසරණ එකේ මොකක්ද වෙන්නේ නැත්තේ? එකිනෙකා ළඟට එනවා ඇතිනේ. හරි. එකිනෙකා ළඟට එනවා ඇති. එතකොට ඔව් ඇත්තටම මේකෙදි එකිනෙකා ළඟට එීමක් තමයි වෙන්නේ. හරි. මෙහිදී භූ තැටි එකිනෙක දෙසට පැමිණ ගැටෙයි. දෙපැත්තෙන් ඉඳලා එකම පැත්තට ඇවිල්ලා හැප්පෙනවා. හරි. එහිට එක් තැටියක් අනිත් තැටිය යටට ගමන් කරයි. මේ ඕගොල්ලෝ බලන්න පොඩ්ඩක්. දැන් ඔයාට වැඩි ශක්තිය බොහෝ අඩු කෙනෙකුයි අත් දෙක මිටි මොළවල ඉවරලා එකට තියලා ඉවරලා තද කරන්නකොත් මොකද වෙන්නේ කියලා බලන්න. එක්කෙනෙක්ගේ අත ලිස්සන ගියොත් එක්කෙනෙක්ගේ අත පල්ලහැට යනවා අනිත් එක්කෙනෙක්ගේ අත ඉහළට යනවා. ස්තුරුස් ගාල් ඉස්සර යනවා. හරි. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. භූ තැටි මායිම් දෙක ස්තුරුස් ගාල් ඉස්සර යනවා. හරි. එකිනෙක පමණ ඇවිල්ලා ගැටිලා ඒ පීඩනය වැඩි වුණාම එකක් මත එකක් නගිනවා. මේකේ වීඩියෝ එකක් තියෙන ඉස්සරහට මම පෙන්නන්නම්. මේ ප්‍රදේශයේ ගිනි කඳු ඇති වෙන්න පුළුවන්. හරි. ගිනි කඳු ඇති වෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ. ලියාගන්න. ඉතින් කලින් ලියන්න තියෙනවා. මොකද්ද පුතේ? අපසරණ එකද? ආලිය. අපේ සර් මේක හැමෝම ලිව්වද ළමයි? මට හැමෝම අයිකෝන් කරලා කියන්න. ඔව් සර් බස ලිව්වා. ලිව්වා සර්. හරි සර් ලිව්වා. මේක ලියාගන්න. හරිද? හරිනේ. හරි සර්. ඊගාට තීරයක් තැටිමයම. තීරයක් තැටිමයමේදී වෙන්නේ එකිනෙකක් දෙපැත්තට නිකන් ලිස්සලා යනවා. හරි. නිකන් ඔය අපි ඇඟේ හැප්පෙන්න ගිහිල්ලා ඉවරලා අපි ඉස්සරහට එනකොට කවුරු හරි අඳුරන කෙනෙක් හම්බුනොත් එහෙනම් අපි පොඩ උරහිසෙන් හැප්පිලා යනවා දෙපැත්තට. අන්න ඒ වගේ වැඩක් තමයි මේ තීරයක් තැටිමයමේදී යන්නේ. හැප්පිලා ඇතිලිලා දෙපැත්තට ගමන් කරනවා. හරි. ලියන්න.
හරි සර්. අනේ මෙහිදී භූත ඇටි එකිනෙකට සිරවීම සිදු වෙනවා. එතකොට ආයුධික ශක්තියක් ඉක්ුත් වූ විට එම ස්ථානයේ ප්‍රබල භූමිකම්පනයක් සිදු වෙන්න පුළුවන්. දැන් ඔයා ටිකක් සවිශක්තියෙන් යුක්ත එක්කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා යන ගමන් දුර්වලයක් ඇවිල්ලා ඇඟේ ගැටෙනවා. ගැටුණා මොකද වෙන්නේ? අරයා විසික් කරලා යනවා. ප්‍රබල ගැටීමක් ඇති වෙනවා. හරි. ඉතින් ඔන්න ඔයගේ එකක් කියලා ඉවරලා භූකම්පනයක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ දැන් ඔයගොල්ලෝ මේ YouTube එකෙන් රෙකෝඩ් එක බලනකොට සමහරවිට සමහර ඇති විනාඩියක් දෙකක් මම නිශ්ශබ්දව ඉන්නේවා ඒවා පොඩ්ඩක් ස්කිප් කරලා යන්න. මොකද මම මේක මීටින් එක ආපහු සෙට් වෙනකන් චුට්ටක් ඉන්න සද්ද නැතුව මේක කියවගෙන යන්නේ නැහැ. හරි. එතකොට පුතේ මේ තීරයක් තැටි මායිමේදී වෙන්නේ එකට එක නිකන් ගැටිලා දෙපැත්තට යන එක වෙන්නේ. හරි. ඒ දෙපැත්තට යනකොට ප්‍රබල භූකම්පන ඇති වෙන්න පුළුවන්. මොකද දෙකම වේගයෙන් ඇවිල්ලා හැප්පෙනවනේ. හරි. යන ගමන් නිකන් හැප්පිලා යනවා වගේ වැඩක් වෙනවනේ. හරි. ප්‍රබල භූකම්පනයක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය ආකාරයට. ඊගාවට අපි කතා කරනවා භූමිකම්පාවල තීව්‍රතාවය. හරි. භූමිකම්පාවල තීව්‍රතාවය. භූමිකම්පාවල තීව්‍රතාවය. මේ තැටිවල චලනයේ භූ තැටිවල චලනය වීමේදී පාෂාණ ස්තර එකිනෙක තද වී නැමීමක් සිද්ධ වෙනවා. හරි. භූ තැටි චලනය වීමේදී මේ පාෂාණ ස්තර නැත්නම් භූ තැටි එකිනෙකට ගැටිලා තද වෙලා නැමෙනවා. ඒ කියන්නේ ලොකු බලයකින් හැප්පෙනවා. ස්කන්ධය වැඩිනේ. හරි. කිලෝග්‍රෑම් නැත්නම් ටොන් ට්‍රිලියන ගණන් බරයි මේ මොනවද භූ තැටි කියන්නේ. හරි. ඊටත් වැඩි. හරි. ඉතින් ඒවා එකිනෙක තද වෙලා නැමීමක් සිද්ධ වෙනවා. හරි. මෙලෙස දිගින් දිගටම නැමීම සිදු වී පාෂාණ වලට ඔරොත්තු දීමේ හැකියාව ඉක්ම ගිය විට පාෂාණ ස්තරය කැඩලා යනවා. ඒ කියන්නේ මේක නැමිලා ඔරොත්තු දෙන්න බැරි තැනට ආපු ගමන් පාෂාණ ස්තරය මොකක් කරනවද? කැඩලා යනවා. මෙම සිදුවීම වන ස්ථානයේ භූමිකම්පාවේ නාභිය ලෙස හඳුන්වයි. හරි. මෙතෙන්ට අපි කියනවා භූමිකම්පාවේ නාභිය කියලා. එතන තමයි ඇත්තටම භූමිකම්පාව ඇති වෙන්නේ. හරි. භූමිකම්පාව ඇති වෙන්නේ අන්නේ ස්ථානයේ. මේ භූමිකම්පාව ඇති වෙන ස්ථානයට අපි කියනවා නාභිය කියලා. හරි.
මං කියමින් හිටියේ මෙතන අර බූත් ඇටි එකිනෙක ගැටුණාම ඒ ගැටීම සිදුවෙන ස්ථානයට අපි කියනවා පුතේ නාභිය කියලා. හරි. මේ නාභිය කියන තැන මේ තියෙන්නේ මේ මං ඇඳලා පෙන්නන්න අරතු පාටි. මේ තියෙන නාභිය. හරි. ඔතන තමයි ගැටීම සිද්ධ වෙන්නේ. පොළොව ඇතුළේදී මේක වෙන්නේ. ගැටීම තියෙන ඔතන ඊට පස්සේ ඒ ගැටුණ තැනට කෙලින්ම ඉහළින් පොළොවේ තියෙන ස්ථානයට අපි කියන නමක් මොකක් කියලාද? අපි කේන්ද්‍රය කියලා කියනවා. හරි. අපි කේන්ද්‍රය කියලා කියනවා. මේ පෘථිවියේ නාභිය මේ භූමිකම්පාව ඇති වුණු තැන ඉඳලා හරි වටේට මේ කම්පන තරංග ගමන් කරනවා. හරි. මේ නාභියේ ඉඳලා ඇති වුණු තැන ඉඳන් වටේට කම්පන තරංග ගමන් කරනවා. හරි. ඒක තමයි සිද්ධ වෙන්නේ. භූමිකම්පාවක් පැතිරලා යන්නේ මේ විදිහට. ඇති වුණු තැනම පොඩ්ඩක් කම්පා වෙලා එහෙම ඉන්නේ. මුළු පොළොව පුරාම මේ භූමිකම්පාව පැතිරිලා යනවා. හරි. මුළු භූමිය පුරාම පැතිරිලා යාමක් සිද්ධ වෙනවා. හරි. මෙතන ලියන්න තියෙනවනේ. මෙන්න මෙතන ලියන්න තියෙනවනේ පුතා. ඒක ලියාගන්න. හරිද ළමයි? හරි සර්. හරි. මේ නාභියට ඉහළින් පොළවේ ඇති ලක්ෂයට අපි කියනවා අපි කේන්ද්‍රය කියලා. දැන් හිතන්න ඔයා අතන ඉඳගෙන හරි හිටගෙන හරි ඉන්න ස්ථානයේ පහළින් පොළව ඇතුලේ තමයි මේ භූමිකම්පාව සිද්ධ වුණේ නැත්තම් නාභිය තියෙන්නේ කියලා. හරි. ඒ නාභියට කෙලින්මනේ පොළවේ ඔයා ඉන්නේ උඩ. එතෙන්ට අපි කියනවා නමක් මොකද්ද? අපි කේන්ද්‍රය කියලා කියනවා. අපි කේන්ද්‍රය. මේ නාභියේ සිට පෘථිවියේ සෑම දිශාවකටම භූකම්පන තරංග විහිදිලා යනවා. හරි. භූකම්පා තරංග විහිදිලා යනවා නාභියේ ඉඳලා සෑම දිශාවකටම. හරි. ඒ කියන්නේ භූමිකම්පාව විහිදිලා යනවා. හරි. පෘථිවියේ විවිධ ස්ථාන වල පිහිටුව වන නෙමෙයි වල කියලා ඉන්න ඕනි. හරි. පෘථිවියේ විවිධ ස්ථාන වල කියලා ඉන්න ඕනි. මං කියමින් හිටියේ අර නාභියට ඉහළින් පොළවේ තියෙන ලක්ෂයට අපි කියනවා අපි කේන්ද්‍රය කියලා. හරි. බලන්න ඕගොල්ලන්ගේ රූපේ අපි කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා. නාභියට වහාම ඉහළින් තියෙන්නේ පොළවේ. හරි. ඊට පස්සේ පෘථිවියේ සෑම දිශාවකටම මේ භූකම්පන තරංග විහිදිලා යනවා. ඔය ඊතල දාලා තියෙන්නේ. හරි. හැම දිශාවකටම විහිදිලා යනවා මේ භූකම්පන තරංග. ඊගාට පෘථිවියේ විවිධ ස්ථාන වල පිහිටුව වන නෙමෙයි වල වෙන්න ඕනේ. පිහිටුව ඇති භූකම්පන රේඛණය නම් උපකරණය භූකම්පන පිළිබඳ තොරතුරු සටහන් කරගන්නවා. හරි. පෘථිවියේ දැන් අපේ රටේ තියෙනවා විවිධ ස්ථානවල මේ භූකම්පන රේඛය කියලා උපකරණයක් තියෙනවා. මේ උපකරණයෙන් අපිට බලා ගන්න පුළුවන් මේ භූකම්පනයක් පිළිබඳ තොරතුරු කොච්චර ප්‍රමාණයක් වුණාද, කොයි වෙලාවෙද උනේ භූකම්පනය, කොච්චර විශාලත්වයකින් වුණාද කියලා බලා ගන්න පුළුවන්. හරි. ඒක මෙතන එකක් තියෙනවා නේද ලියන්න. ඒක ලියා ගන්න පුතේ.
හරි. හරි සර්. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ භූකම්පන රේඛයක්. හරි. ඔයගලන්ට සමහරවිට සිග්නල් නැති වෙද්දි මේ වීඩියෝ එකත් එච්චරම ක්වොලිටි එකක් නෙමෙයි. හරි. භූකම්පන රේඛයක් මේ විදිහට ලොකු කඩදාසි රෝලක් තියෙනවා. ඒ රෝලේ තමයි මේක සටහන් වෙන්නේ මේ භූකම්පන රේඛය. ඒකේ තියෙන පොඩි පැන්සලක් වගේ එකක්. ඒක භූමිකම්ප වෙනකොට වැඩිපුර හෙල්ලෙනවා. එතකොට වැඩිපුර ඇඳෙනවා. මේ සමහර තැන්වල වැඩිපුර ඇඳිලා තියෙන්නේ එතන භූමිකම්පාවක් වෙලා තියෙනවා. මේ බලන්න භූමිකම්පාවක් එනවා මේ වෙලාවේ අර ඇඳෙන තැන ලොකුවට ඇඳින්නේ මේ. හරි. භූමිකම්පාවක් වෙනවා. මේ වෙලාවේ පොඩි භූමිකම්පාවක් වෙනවා අර බලන්න අර පොඩිත් නෑ. හරි. භූමිකම්පාවක් වෙනවා ඒ වෙලාව ගන්න පේනවා ඇති ඒක. හරි. අර පොඩි පැන්සලක් වගේ එකක් එහෙ මෙහෙ යනවා ඇති පේනවා ඇති ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ උඩ හරි. ඒකෙන් තමයි ඇඳෙන්නේ. හරිනේ. මෙහි සටහන් වන තොරතුරු හා භූකම්පාවෙන් සිදුවන හානිය පදනම් කරගෙන භූමිකම්පා මැනීමට පරිමාණයක් සකස් කර ඇත. අපි ඒකට කියනවා රිච්ටර් පරිමාණය කියලා. හරි. ඒ රිච්ටර් පරිමාණය නම් වේ කියන එක ලියාගන්න. ඒ කියන්නේ කොච්චර ලොකුවට භූමිකම්පාව සිද්ධ වෙනවද කියලා. දැන් ඔයාලගොල්ලෝ අහලා ඇති රිච්ටර් පරිමාණය 7.5ක භූමිකම්පාවක් සිද්ධ වෙලා කියලා. නැත්නම් රිච්ටර් පරිමාණය 5ක භූමිකම්පාවක් සිද්ධ වෙලා. රිච්ටර් පරිමාණය 2ක සුළු භූමි චලනයක් වෙලා තියෙනවා කියලා. රිච්ටර් පරිමාණය 9.4ක විශාල භූමිකම්පාවක් වෙලා තියෙනවා කියලා. මේ පරිමාණයේ භාවිතා කරන්නේ අපි ඒ භූමිකම්පාවේ විශාලත්වය පෙන්වන්න කොච්චරක් විශාලත්වයෙන් යුක්ත භූමිකම්පාවක්ද උනේ කියන්නේ. හරි. මේ රිච්ටර් පරිමාණයත් එක්ක වෙන්න පුළුවන් දේවල් දාලා තියෙනවා මේ වගුවේ. රිච්ටර් පරිමාණයේ 2ක් 3.5ත් අතර වෙන භූමිකම්පාවක් නම් ගොඩක් වෙලාවට දැනෙන්නේ නැහැ. ඒ වුණාට භූමිකම්පා මාන්නේ සටහන් වෙන්න පුළුවන්. අපිට දැනෙන්නේ නැහැ පොඩි භූමිකම්පා. හරි. ඊගාට 3.5යි 5.5යි අතර රිච්ටර් පරිමාණයගේ සෑම කෙනෙක්ටම දැනෙන්න පුළුවන්. හරි. තව ටිකක් ලොකු වුණු භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ 5.5ක් 7.3ක් වගේ આવොත් එහෙම ගොඩනැගිලි විනාශ වෙලා යන්න පුළුවන්. හරි. ඊගාට රිච්ටර් පරිමාණය 7.4ක් 8ක් විතර આવොත් එහෙම ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඔය සමහර රටවල් වලට ආවම ෆ්ලැට් වෙලා යන මුළු රටම. හරි. ආයි ගන්න දෙයක් නැහැ. හිතලා වැඩකුත් නැහැ. හරි. අන්න එහෙම වෙන්න පුළුවන්. ඊගාවට 8ට වැඩි රිච්ටර් පරිමාණය 8ට වැඩි වුණොත් එහෙම ඉතින් හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලොකු කම්පාවක් සිද්ධ වෙනවා. ඒතකොට ගොඩනැගිලි කඩාගෙන යන්න පුළුවන්. සුනාමි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විශාල දේවල් ඇති වෙන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ අපිට කියන්න වෙන්නේ අපිට විශාල ශබ්දයක් ඇහුණා කියලා තමයි කියන්න වෙන්නේ. හරි. සම්පූර්ණයෙන්ම විනාශකාරී දෙයක් වෙන්න පුළුවන් මේ රිච්ටර් පරිමාණය අගය 8ට වැඩි වුණොත් එහෙම. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ භූමි කම්පන වර්ග කරලා තියෙන එකට පරිමාණයක් දීලා තියෙන්නේ මේ විදිහට. හරි. ඔයගලන්ට ඇහුවොත් එහෙම විභාගයට අහයි භූමිකම්පානයක විශාලත්වයේ මයින පරිමාණය මොකක්ද කියලා. එතකොට ඔයගොල්ලෝ කියන්න ඕනේ මොකද්ද? රිච්ටර් පරිමාණය කියලා. මේ අගය මේ 3.5යි නම් මොකද වෙන්නේ කියලා එහෙම අහන්නේ නැහැ. හොඳේ. මේක මේ නිකන් දීලා තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලා ගන්න. හරි.
මේ තියෙන්නේ අර වගේ අර මොනවද බූත ඇටි ටික. හරි අපි ඉන්නේ ඕස්ට්‍රේලියානු ඉන්දියානු බූත ඇටිනේ. ඔය තියෙන බූත ඇටි ටික. හරි දැන් මේකේ රතු පාටින් ඩොට් වලින් පෙන්නලා තියෙන්නේ භූමිකම්පා සිදු ස්ථාන. හරි භූමිකම්පන සිදු ස්ථාන තමයි රෙඩ් ඩොට් වලින් පෙන්නලා තියෙන්නේ. මොනවද රෙඩ් ඩොට් කියන්නේ? රතු තිත්. හරි පෘථිවියේ වැඩිපුරම භූමිකම්පා සංඛ්‍යාවක් සිදු වෙලා තියෙන්නේ කොහෙද? පැසිෆික් ගිනි වලල්ල කියන ප්‍රදේශයේ. අනේ පැසිෆික් ගිනි වලල්ල කියන එක පොඩ්ඩක් highlight කරගත්තට කමන්නේ. අන්නේ හරිය තමයි වැඩි හරියක් භූමිකම්පා සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඇයි මේ භූමිකම්පා සිද්ධ වෙන්නේ? කොහොමද මේ භූමිකම්පා සිද්ධ වෙන්නේ? අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. භූමිකම්පා වලට බලපාන මිනිස් ක්‍රියාකාරකම්. අපි කරන වැඩවලිනුත් සමහර වෙලාවට මේ භූමිකම්පා ඇති වෙන්න පුළුවන්. අපි පොළොව යට කරන න්‍යෂ්ටික ආයුධ අත්හදා බැලීම. දැන් ඔය න්‍යෂ්ටිකාවි කියලා කියන්නේ ගොඩක් ඔය න්‍යෂ්ටිකාවි ප්‍රබලයෝ කියලා ඉන්නවා අපේ ලෝකයේ සමහර රටවල්, දියුණු රටවල්. ඒගොල්ලෝ අවි නිපදවන තරඟෙට අවි හදනවා. දැන් යුද්ධයක් නෑ අවි තරඟයක් තියෙන්නේ. හරි. ඇමරිකාවෙන් එකක් හදපුවාම ඒ වගේ ඊට වැඩි එකක් හදනවා චීනේ. ඊට වැඩි එකක් හදනවා රුසියාවේ. තව එකක් හදනවා ප්‍රංශයේ. අන්න ඒ වගේ ලොකු තරගයක් තියෙනවා මේ අවි වලට මේ රටවල් අතර. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ ගොඩාක් ප්‍රබලතාවයෙන් වැඩි අවි හදන්න හදනවා. ගහපුවාම එක ෂොට් එකෙන් අලු දුවිලියලා යන. ඉතින් මේ වගේ කරන්න පුළුවන් එකක් තමයි පරමාණු බෝම්බය කියලා කියන්නේ. ගහපුවාම ටවුන් පිටින් විනාශ වෙලා යන්නේ. හරි. ලේසි නෑ. ඉතින් සාමාන්‍ය මුළු ලෝකෙම විනාශ කරලා ඉවරයක් වෙන්න යන්නේ පොඩි වෙලාවක් මේ න්‍යෂ්ටික ආයුධ වලින්. හරි. ඉතින් ඒවා ලේසි වැඩ නෙමෙයි. ඉතින් මන් දන්නේ මොකට මේවා හදලා වෙලා රටවල් අල්ලගන්න හදනවද කියලා. හරි. දැන් ඔය හිරෝෂීමා නාගසාකි වගේ රටවල් වලට ගහපු න්‍යෂ්ටික මේ කියන්නේ පළවෙනි වතාවට පාවිච්චි කරේ හිරෝෂීමා නගරයටයි නාගසාකි නගරයටයි ජපානයේ තියෙන. ඒවට ගහපුවාම ටවුන් පිටින් මිනිස්සු මිලියන ගණනක් මැරලා ගියා. එක මොහොතකින්. හරි. ඒතකොට ඔයාලට හිතාගන්න පුළුවන් ඇති න්‍යෂ්ටික බෝම්බ කියන ඒවා කොච්චර බලවත්ද කියලා. හරි. මේවා හදපුවාම අත්හදා බලන්න ටෙස්ට් කරලා බලන්න ඕනේ හරියට පුපුරනවද ඊට පස්සේ හොඳට හිතුවා වගේ හොඳටම කරනවද එහෙම. ඉතින් මේවා අත්හදා බලන්න ඕනේ. අත්හදා බලන්න සාමාන්‍ය පරිසරයේ බෑ මොකද මේවේ විකිරණ ගොඩාක් තියෙනවා. විකිරණ ගොඩක් තියෙනකොට ඒවා රහසිගතව ආරක්ෂිතව මේ අත්හදා බලන්න ඕනේ. නැත්තම් මේ අර මොනවාද මිනිස්සුන්ට මේ විකිරණ වැදුනොත් ඊගාට පරිසරයට මුදා හැරුණොත් එහෙම හොඳ නැහැ. ඒ හින්දා ගොඩක් වෙලාවට මේ න්‍යෂ්ටික අත්හදා බැදීම වෙන්නේ කොහෙද? පොළොව යටයි වෙන්නේ. හරි. පොළොව යට න්‍යෂ්ටික අත්හදා බලනවා කියන්නේ ඉතා විශාල පිපිරීමක් පොළොව යට ඇති වෙනවා. එතකොට මේ භූතැටි චලනය වෙන්න පුළුවන්. හරි. චලනය වෙලා සමහර වෙලාවට භූතැටි කැඩෙන්නත් පුළුවන්. ඒ තරම් ලොකු පිපිරීම් සිද්ධ වෙන්න පුළුවන් ඉස්සරහට. හරි අත්හදා බැලීම. ඉතින් එහෙම වුණාම වෙන්නේ මොකද්ද? භූමිකම්පා වලට ඒව හේතුවක් වෙනවා. හරි. පොසිල ඉන්ධන හා ඛනිජ ඉන්ධන ලබා ගැනීමට ගැඹුරට හැරීම. හරි. පොළොව කැණීම. මේ හින්දා අපිට භූමිකම්පා තත්ත්ව බලා ගන්න පුළුවන්. පළවෙනි එක ලියලා නැහැ නේද? ඒක ලියන්න බෑ.
හරි සර්. හරි. විශාල ජලාශ අපේ භූ තැටි වලට දරා ගන්න බැරි තරම් ලොකු ජලාශ ඉදි කරපුවාම ඒවත් මේ භූකම්පාවට හේතුවක් වෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මහනුවර ප්‍රදේශයේ ඇති වෙන භූමිකම්පා තත්ත්වයන් දැන් මේ දවස් ටිකේම ඒකට හේතුවක් විදිහට කට්ටිය දකින්නේ ඔය ඉදි කරපු එක ජලාශයක්. ඒකෙන්ද තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ අපි ඉදි කිරීම සමහරවිට අපිටම පාරාවලක් වෙච්ච අවස්ථා තියෙනවා. හරි. උසින් සහ බරින් වැඩි විශාල ගොඩනැගිලි ඉදි කිරීම. හරි. ඉදි කරන ගොඩනැගිලි උසින් බරින් වැඩි වුණාම ඒවත් පොළොවට දරා ගන්න අමාරුයි. හරි. විශාල ජලාශ ඉදි කිරීම කියන එක ලියන්න තියෙනවානේ. ඊගාවට සුනාමි. හරි. භූමිකම්පාවට බලපාන මිනිස් ක්‍රියාකාරකම් තමයි අපි බැලුවේ. අන්තිමට අපි කතා කරනවා සුනාමි තත්ත්වයන් ගැන. අපි අද කතා කරා එතකොට භූමිකම්පා කතා කරා, සුලිසුලන් කතා කරා. හරි. ඊගාවට සුනාමි තත්ත්ව. හරි. අපිට සුනාමි තත්ත්වයක් ඇති වුණා 2004 දෙසැම්බර් 26 වෙනිදා. ඒ හින්දා අපි මේ වගේ තත්ත්වයක් ගැන, මේ වගේ තත්ත්වයක් ඇතිවීම ගැන සෑහෙන අවධානයෙන් සිටිය යුතුයි. හරි. මොකද අවධානයෙන් ඉන්න ඕනි. හේතුව තමයි අපිට මේ වගේ දෙයක් ඇති වුණොත් එහෙම දැන් ගොඩක් අපිට ජීවිත ලක්ෂ ගාණක් නැති වුණා මේ සුනාමි තත්ත්වයක් හින්දා 2004 ඇතිවෙච්ච. සමහර වෙලාවට මට හිතෙන විදිහට ඕගොල්ලෝ ඒ කාලේ ඉපදිලත් නැහැ. ඔව්නේ. ඕගොල්ලෝ මට මතක හැටියට 2007 ඉපදිච්ච අය වෙන්න ඕනේ. එතකොට සුනාමිය ඇවිල්ලත් අවුරුදු 3ක්. හරි. සමහරවිට ඕගොල්ලෝ වීඩියෝ වලින් ඔය පත්තරෙන් එහෙම දැක්කලා නැති සුනාමිය කියන්නේ මොකක්ද කියලා. ඇතරම සීමා සහිත දර්ශන ප්‍රමාණයක් තමයි තිබ්බේ. අපිටත් එහෙම හරියටම බලා ගන්න උනේ නැහැ. මොකද්ද සුනාමිය කියන්නේ කියලා. ඉතින් ඇත්තටම භයානක තත්ත්වයක්. මොකද සුනාමිය ඇති වුණාට පස්සේ ජීවිත දහස් ගාණක් දේපොළ කියන්න බැරි විශාල ප්‍රමාණයක් ඒකට බිලි වුණා. හරි. විනාශ වෙලා ගියා. ඒ හින්දා සුනාමි කියලා කියන්නේ අපි දැනගන්න ඕනි ස්වභාවික ආපදා තත්ත්වයක්. අපි පොඩ්ඩක් බලමු පුතා සිග්නල් එනකම් මම ඉන්නේ රෙකෝඩින් එකේ. ඔයගොල්ලෝ අහින්නවා නම් පොඩ්ඩක් රෙකෝඩින් එක නැවතිලා නෙමෙයි ක්ලාස් එකට සිග්නල් එනකන් ඉන්නේ. සිග්නල් නැතුව ක්ලාස් එක ඩිඇක්ටිව් වුණා. හරි. හරි.
හරි සුනාමි ගැන අපි කතා කර කර හිටියේ. මේ තියෙන්නේ 2004 දෙසැම්බර් 26 වෙනිදා අපිට ආපු සුනාමි තත්ත්වය ගැන තිබිච්ච සටහනක් පත්තරයක. හරි 2018 වෙන්න ඕනේ. සුනාමියට අදට වසර 12යි 2004 තිබ්බනම් 2016 වෙන්න ඕනේ මේ. වසර 12යි සුනාමිය පැරෑලිය ස්මාරකය අතර විනාඩි 5ක් නවතා තබයි. ඕගොල්ලන්ට කියන්න ඕනි ඔය පැරෑලියේදී අපේ දුම්රියක් අහු වුණා මේ සුනාමියට. ඒ දුම්රිය සෑහෙන ටිකක් විනාශ වුණා. හරි සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා මේ සුනාමියට අහු වීම හින්දා. හරි එතකොට මේක ගත්තොත් එහෙම මේ සටහනේ තියෙනවා මෙම සුනාමි ආපදාවෙන් ඉන්දියන් සාගරයට යාබත් රටවල් වල මිනිස්සු 2,50,000ක් මිය ගියාලු. ශ්‍රී ලංකාවේ 40,000ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. එම සුනාමිය හටගත්තේ කෙසේද යන වූ විද්‍යාඥයින් පහත් ස්ථාන දැක්වෙන ආකාරයට පැහැදිලි කර ඇතලු. මෙදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 6:58ට ඉන්දියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ 9.1ක සෑහෙන ප්‍රබලතාවයකින් යුතු ගෑස් සහිත භූමිකම්පාවක් සිදු වෙලා තියෙනවා. එහි අபிසරණ තැටි මායමක සිදුවන ක්‍රියාවලියක් හටගත්තා. අபிසරණ කියන්නේ එකිනෙකට ඇවිල්ලා හැප්පිලා තියෙනවා එතන. හරි. ඉන්දියානු භූතැටිය බුරුම භූතැටිය යටට ගමන් කරලා තියෙනවා. හරි. ඒ අනුව බුරුම භූතැටිය එසවිලා භූමිකම්පාවකින් නිකුත් වූ අධික ශක්තිය හින්දා තමයි මේ භූමිකම්පාව සිද්ධ වෙලා සුනාමි තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. හරි සුනාමි තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේ භූතැටි දෙක අபிසරණ භූතැටි මායිමක්. ඒ කියන්නේ එකිනෙකට ලං වෙලා ඉවරලා හැප්පිලා ඉන්දියන් භූතැටිය යටට ගිහිල්ලා බුරුම භූතැටිය උඩට ඇවිල්ලා. එහෙම වැඩක් තමයි වෙලා තියෙන්නේ එතන. හරි. ඒ ශක්තිය නිසා සාගරයේ ජලයේ ඉහළට එසවීමක් සිදු වෙලා එයින් හටගත් සුනාමි තරංගය පැයට කිලෝමීටර් 800කටත් වඩා වේගයෙන් ඉන්දියන් සාගරය පුරා විහිදිලා ගිහිල්ලා තියෙනවා. බලන්න කොච්චර වේගයක්ද කියලා. පැයකට කිලෝමීටර් 800ක්. ඒ කියන්නේ පැයක් යනකොට අපේ ශ්‍රී ලංකාවේ දිගතරම් දිග වගේ දෙගුණයක් විතර ගිහිල්ලා තියෙනවා. ලංකාවේම දිග තියෙනවනේ. හරි. පේදුරු තුටුවේ ඉඳලා දෙවුන්දර තුඩට එනකම් ඒකේ තියෙන කිලෝමීටර් 400 ගාණක් නේ. ඒ වගේ දෙගුණයක් ගිහිල්ලා තියෙනවා පැයකට. දැන් කොච්චර වේගෙන් යන්නේ නැද්ද කියලා. හරි. ඉතින් අපිට හොඳටම බලපෑවා ඒක. හරි. ඒකට ඉන්දියාවට හොඳටම බලපෑවා. ඉතින් මේ විදිහට තමයි 2014 සුනාමිය ඇති වුණේ. මේ වගේ සුනාමියක් ඇතිවීමට බලපාන සිදුවීම් තියෙනවා කීපයක්. අපි බලමු මොන වගේ සිදුවීම්ද බලපාන්නේ සුනාමියක් ඇති වුණාම කියලා. සාගර පතුලේ ඇති වෙන භූමිකම්පා. මේ මුහුදු පතුලේ භූමිකම්පාවක් ඇති වුණාම සුනාමියක් ඇති වෙන්න පුළුවන්. මොකද අපිට ඇති වුණෙත් ඒ වගේ සුනාමියක් තමයි. අර මේ සුමාත්‍රා නැත්නම් ජාවා සුමාත්‍රා ඒ රටවල් අතර හරියේ මුහුදු පතුලේ ඇති වුණ භූමිකම්පාවක් හින්දා තමයි නැත්නම් සාගරයේ පතුලේ ඇති වුණ භූමිකම්පාවක් හින්දා තමයි අපිට මේ සුනාමි තත්ත්වය බලපෑවේ. හරි. ඉතින් සුනාමි තත්ත්වයට සාගර ඇතුලේ තියෙන භූමිකම්පය බලපානවා. ඊගාවට සාගර පතුලේ ඇති වෙන ගිනි කඳු පිපිරීම. ඔයගොල්ලන්ට හිතන්නේ සාගර පතුලේ තියෙනද ගිනි කඳු කියලා? ඔව් තියෙනවා. හරි. අපසරණ තැටි මායිමක් වුණාම දෙපැත්තට ගිහිල්ලා වෙන මැදින් ගිනි කන්දක් මතුවෙන්න පුළුවන්. ඒක ලාවා එන්න පුළුවන්. හරි මේ වෙලාවේ භූමිකම්පාවක් සිද්ධ වෙලා ලොකු එතන ක්‍රියාදාමයක් වෙන්න පුළුවන්. එතකොට සාගරය ඇතුලේ සිදුවන ගිනි කඳු පිපිරීම වලින් මේ වගේ සුනාමි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි. ඊගාවට සාගර පතුලේ ඇති වෙන නායයන්. මෙහෙමත් නායයන් වෙනවද? ඔව්. අපි මේ පොළවේ මතු පිට වගේ තමයි මේ භූ විෂමතාවයන් තියෙනවා මුහුද යටත්. මුහුදෙත් තියෙනවා කඳු. මුහුදෙත් තියෙනවා නිම්න. එතකොට මේ කඳු නාය යනවා.
හරි එකපාරට නායක් යන්න පුළුවන්. ඉතින් අන්න එහෙම නායක් ගිහිල්ලා ඒකෙන් ඇති වෙන්න පුළුවන් මේ සුනාමි තත්ත්වයන්. ඊගාවට විශාල උල්කාවන් මුහුදට පතිත වීම. මේ විශාල උල්කාව දැන් සාමාන්‍යයෙන් උල්කාපාත පෘථිවියට එනවා එක හැමදාම වෙන වැඩක්. ඒක වායු ගෝලයේ ගැටුනහම දැවිලා අළු වෙලා යනවා. හැබැයි සමහර උල්කා තියෙනවා ඉතා විශාලයි. ඒවා දැවිලා අළු වෙලා යන්න කලින් ඇවිල්ලා මේ අපේ පෘථිවියේ ගැටෙනවා. අන්න ඒ වගේ විශාල උල්කාවක් ඇවිල්ලා මුහුදට වැටුනහම මොකද වෙන්නේ? ඔව් මේ සුනාමි තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ හේතු. ඒ කියන්නේ සාගර පතුලේ ඇති වෙන භූමිකම්පා, ඊගාවට සාගර පතුලේ ඇති වෙන ගිනි කඳු පිපිරීම, ඊගාවට සාගර පතුලේ ඇති වෙන නායයන්, විශාල උල්කාවන් මුහුදට පැතිරීම, මේ වගේ දේවල් හින්දා අපිට සුනාමි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හරි ලියා ගන්න.